සනහාලු දයාවිනි ආලෝකයක් ගණ අඳුරට උදාවුනි දෙවියන් පවා පායුගලත් නොවාමිනි පායුග වන්දින් නිමිසං බුදු රජානිනි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේ නිවාසං චානාමි දිබ්බ චක්ඛුං විසෝධිතං තේවිඤ්ඤෝ ඉද්ධිප්පත්තෝ චේතෝ පරියාය කෝවිදෝති ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත කාරුණික පින්නතුනි අද උතුම් පුරපසළොස්වක පොහොය දවසේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ උතුම් බණ පදයකට නිමි සනසිල්ලේ සිත යොමු කරන්නට ඔබටත් අවස්ථාව උදා වෙනවා. මේ ලෝකයට පහළ වුණ ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බුදු බණ පද සිහියට ගන්නට පින්නතුනි අපේ සිත සුවපත් වෙනවා. සිත සිතවිලි නිවැරදි වෙනකොට පින්නතුනි අපේ මුළු මහත් ක්‍රියාත්මක වීමම නිවැරදි වෙන්නට පටන් ගන්නවා. ජීවිතය සුවපත් කරගෙන මේ සසර ගමන නවතාගෙන පින්නතුනි වටිනා ආධ්‍යාත්මික ගමනකින් අසිරිමත් භාවයට පත්වන්නට මේ සද්ධර්ම ශ්‍රවණය හේතු වෙනවා. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මානසිකාරය කල්යාණ මිත්‍ර ආශ්‍රේ සහ
ධම්මානුධම්ම පටිපන්න බව කියන කරුණු 4 ආර්ය භූමියට පය තබා ගන්නට පවා හේතු භූත වන බව පින්නතුන් දන්නවා. පින්නතුනි මේ පොහොය දවසේ මේ ධර්ම දේශනාවට සවන් දෙන ඔබත් ධර්ම ශ්‍රවණයකින් ඵල ලබාගත හැකි ආකාරයටම සිත හොඳට හදාගත්තොත් ඒ බණක් අසනවාය පිනකුත් සිද්ධ කරනවාය සුවපත් මාර්ගයට පැමිණෙනවාය කියන මේ කරුණු ඔබට සාධනේ කරගන්නට අවකාශ ලැබෙනවා. පින්නතුනි හොඳට කන්‍යොමා බණ ඇසිය යුතුයි. සෝතං ඕදහති. ඒ වගේම මනසිකරතු හොඳට සිත තුළ ධර්ම මනසිකාර තැම්පත් කර ගනිමින් චිත්ත ඒකාග්‍රතාවෙන් පුළුවන් ඔබට මේ සමග සම්බන්ධ වෙන්න. සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ධම්මං සුනාති. සම්පූර්ණින්ම සිත දේශනාවට ඒ ධර්ම කරුණ වලට හොඳට පෙළගස්වාගෙන මුළු සිතම දේශනාවට යොමු කරගෙන බුදුබණ අහන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා පින්නතුනි ඒ අයුරින් ධර්මයේ හිතට ගන්න කෙනාට මේ භයානක සසරේ දුක් විඳින සසරේ විඩාවටපත් වෙන සසරේ පින්නතුනි ලෙඩ වෙන සසරේ ලෙඩ නොවි ඉන්නට පුළුවන්. දුක් වෙන අය අතරත සැපින් ජීවත් වෙන්නට පුළුවන්. භීතියටපත් වෙන අය අතරත පින්නතුනි භීතියෙන් තොරව මේ ජීවන ගමන ගෙනියන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි ඔබට සිහිපත් වෙනවාද අපේ බණ පොතේ සඳහන් වෙනවා මාර රාජ්‍යෙන් ආර්ය භූමියට පය තබන අයගේ ලක්ෂණ කීපයක් පිළිබඳව අපි මුලින්ම එතැනට අපේ සිත අරගෙන යමු. ශාසනකරු බලන්න මේ ත්‍රිවිධ ශාසනීයම පමණයි ඒ වටපිටාව හොඳට හඳුනගෙන සීමාවල් හොඳට හඳුනගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ ත්‍රිවිධ ශාසනයේ තුලම ක්‍රියාත්මක වෙනවා. මොනවාද පින්නතුනේ ත්‍රිවිධ ශාසනය? බලන්න පරියත්ති ශාසනය, ඒ වගේම පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය. පරියත්ති ශාසනය කියලා කීවේ පින්නතුනි මේ තෙවලා දහම සූත්‍ර විනය අභිධර්ම ඔබ සද්ධර්ම ශ්‍රවණී කරන විට පින්නතුනි මේ තුන් පිටකයටම ඔබේ අවධානය යොමු වෙනවා. පරියත්තිය නොදැන පටිපත්තිය අමාරුයි. පටිපත්තිය කියන්නේ පින්නතුනි අහගන්න දැනගන්න සාකච්ඡා කරන මේ කරුණු හොඳට ජීවිත පුහුණුවට නගා බැලීම. පටිවේද කියන්නේ පින්නතුනි තාමත් වටින අවබෝධයකටපත් වීම. ශාසන කරෝ මේ ත්‍රිවිධ ශාසනයෙහි ක්‍රියාත්මක වෙනවා. ඕවාද පතිකරෝ බුද්ධ අවවාදයේ නිතර සිහියට ගනිමින් ඒ අවවාදයට අනුවම තථාගත දේශනාව අනුවම ජීවිතය හැඩගස්වා ගන්නවා, ක්‍රියාත්මක කරනවා. තින්න විචිකිච්ඡෝ බලන්න පින්නතුනි අපේ ජීවිතය ගත වෙන විට අපට විවිධ සැක සංකා සිත තුළ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියාද? ධර්මයේ උන්වහන්සේ විසින්ම දේශනා කළාද? විවිධ
සැක සංකා ඇති වෙනවා. මේ ඔක්කොම සැක සංකා කැඩී බිඳී සිඳී යන්නට පින්නතුනි ආර්ය භූමියට පිය නැගීම සමගම හේතු වෙනවා. ඒ වගේම විගත කතං කතෝ සැක සංකා දුරු වෙලා විචිකිච්ඡා දුරු වෙලා වාද විවාද සියල්ල පින්නතුනි බලන්න ඔක්කොම නැති වෙලා යනවා. වේසාරජ්ජප්පත්තෝ විශාරද භාවයකට යන්නට පින්නතුනි ආර්ය භූමියට ගැඹුරු ආධ්‍යාත්මික ගමනින් යන කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. අපරපච්චයෝ සත්තු ශාසනින් වෙනත් මිත්‍යා දෘෂ්ටික අදහස් වෙනත් ආගමික අදහස් ඔස්සේ යන්නේ නැතිව බුද්ධ අවවාදයේ තුලම ක්‍රියාත්මක වෙන්නට කල්පනා කරනවා. එහෙම කටයුතු කරනවා. මේ කියන විශාරද භාවයට අසිරිමත් භාවයට ආර්ය මාර්ගයෙන් සුවපත් වෙන්නට නම් පින්නතුනි ඔබට හොඳට පැහැදිලි අපේ සිත ධර්මයෙන් සුවපත් කර ගැනීම හරිම වටිනවා. හරි ගිය හැම කෙනෙකුටම හරි ගියේ සිත හොඳට හදාගත්ත නිසා. වැරදුන හැම කෙනෙකුටම වැරදුනේ පින්නතුනි සිත හදාගන්න බැරි වුණ නිසා. සිතෙහි බලය හරි පුදුමයි. හොඳට පින්නතුනේ නුවණැති කෙනෙක් කොහොමද මේ සිත හදන්නේ? එකපාරට මේ සිත හදන්න බෑ. පින්නතුනි මේ සිත හදා ගැනීම තුලමයි දිනක අපි කවුරුත් අපි ළඟ ඇති අරහත් බීජය අවදි කරගෙන මහරහතන් වහන්සේ කෙනෙකු හැටියට සුවපත් වෙන්නේ. අනුපුබ්බේන මේ ධාවි ධෝක ධෝකං khani khani කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. බලන්න පින්නතුන නුවණැති කෙනෙක් බොහෝම එකපාරට නිමින් ටික ටික මේ සිත හදන්න. පිළිවෙලින් පියවරෙන් පියවරට හරියට උපමාවක් කියනව නම් පින්නතුනි ඔබ දන්නවා රන් කරුවෙකුට ලස්සන ස්වර්ණ ආභරණයක් හදන්න එකපාරට බෑ. ඒ රන් කරුවා ඒ රන් හොඳට පදම් කරගන්න ඕන. ඒ වායේ තියෙන මල ටික ටික රත් කර කර අයින් කරන්න ඕන. අන්න ඒ වගේ මේ සිත හදාගෙන සුවපත් වෙන නුවණැති කෙනා ටික ටික දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද හොඳට ධර්ම කරුණු වලින් මේ සිත හදනවා. ඒ නිසා පින්නතුනි ඔබත් ඔබේ ධර්මඥානය වැඩි කරගන්නා ගමන් ටික ටික ජීවිතයට හුරු කරන්න. එකපාරටම නෙමෙයි. ඒ නිසා ඒ ධර්ම කරුණු වලින් සිත හදාගෙන සුවපත් භාවයට යන්නට හැකියාව තියෙනවා. හරියට හිත හදන කෙනා දියාලුවෙක් Tamanට අවශ්‍ය දිය ටික බලන්නකෝ වැවේ තියෙන වතුර ටික ඇලපාර යනකොට පුංචි නියරක් දිගේ දොළ කානුවක් දිගේ එහෙම උදව්වෙන් Tamanට අවශ්‍ය තැනකට හොඳට වතුර ටික අරගෙන යනවා. අන්න ඒ වගේ අමාරුවෙන් මේ සිත බල ගැන්විය යුතුයි. බලන්න හීවඩුවේ කොහොමද දුන්නක් ඊතලයක් හදාගන්නේ? හොඳට පදම් කරලා හරි අමාරුවෙන් මේ ඊතලිය ලස්සනට බලවත් විදිහට හදනවා. අන්න ඒ වගේ අපේ මේ සිත හැදිය යුතු බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. බලන්න පින්නතුනි වඩුවෙකුට ගහක් හමු වුණාම ඒ ගහ කපලා ඒක කොටන් බවට පත් කරලා කොයිතරම් ලස්සනට උපමට්ටම් කරලා කැටයම් කරලා ලස්සන පුටුවක් එහෙම නැත්නම් ලස්සන පිළිමයක් බුදු පිළිමයක් වුණත්
හරියට හිමින් සැරේ පියවරින් පියවර හදනවා ඔබ දැකලා ඇති. බලන්න පින්නතුනි කොටය ලස්සන බුදු පිළිමයක් බවට වඩුවා හදපු හැටි. අන්න ඒ වගේ අමාරුවෙන් කලබල නොවි සිත හැදිය යුතු බවයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. බලන්න ගොවියෙක් ගැන හිතලා ගොවියෙක් මේ මහ පොළව කොටලා පස පෙරලලා ඒක පෝරු ගාලා බීජ හිටවලා පොහොර ගහලා මහා අස්වැන්නක් කොච්චර වටින අස්වැන්නක් ගන්නවද මහා ඵලදාවක්. අන්න ඒ වගේ අමාරුවෙන් පියවරින් පියවර අපේ සිත හදන්න අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. බලන්න පින්නතුනි වාහනයක් හදන බාස්ුන්නේ කෙනෙක් ගැන හිතලා එන්ජිමක් ගලවනවා ගැලෙව්වට පස්සේ අපට හිතෙනවා මේක කොයි තැනකින් හදලා ඉවර වෙයිද. නමුත් ඒ එන්ජින් එක හොඳට හයි කරනකොට එක නට් එකක්වත් එක ඇණයක්වත් ඉතුරු නොවි තිබිච්ච විදිහට අපූර්වට නැවත හදනවා. අන්න ඒ වගේ බොහෝම ඉවසීමෙන් පියවරින් පියවර අපේ හිත හැදිය යුතුයි. හරියට දියාලුවෙක් දිය ගෙනියන්න වගේ හී වඩුවෙක් හීයක් හදනවා වගේ ඒ වගේම ගොවියෙක් කුඹුර ලස්සනට ආස්සද්දනවා වගේ මෙන්න මේ විදිහට වඩුවෙක් ලස්සනට දැව කොටයකින් ලස්සන පිළිමයක් නැත්තම් ලස්සන ආසනයක් ලස්සනට මේසයක් කැටයම් කරලා හදන්න වගේ අපේ සිත දවසින් දවස ධර්ම මානසිකාරයෙන් බලවත් කළ යුතු බව බුද්ධ දේශනාව. මේ අරමුණත් හිතේ තබාගෙන පින්නතුනි අපි අපේ ගාථා මූලයට යමු. නැවත වතාවක් අපි ගාථාව සිහියට ගනිමු. පුබ්බේ නිවාසං ඡානාමි දිබ්බ චක්ඛුං විසෝදිතං දේවිජ්ජෝ ඉද්ධිප්පත්තෝ චේතෝ පරියාය කෝවිදෝති. ඔන්න ගාථාව. මේ ගාථාවෙන් කියවෙන්න සරල මතු පිට අදහස මුලින් සිහියට ගනිමු. පුබ්බේ නිවාසං ඡානාමි. බලන්න පෙරවිසූ කඳ පිළිවෙල දැන් සොයා ගන්නට පුළුවන්. ඒක දැනෙනවා. දිබ්බ චක්කුම් විසෝධිතං. ඒ වගේම ඈත සිදුවන දේවල් ලෝකයේ ඕනෑම තැනක පෙනෙන්නට පටන් ගන්නවා කොහේ හිටියා. තේවිච්ඡෝ ඉද්ධිප්පත්තෝ. එහෙමනම් ත්‍රිවිද්‍යාවලට පත් වෙලා චේතෝ පරියාය කෝවිදෝ චේතෝ පරිය ඥානෙහි පවා විශේෂත්වයට පත් වෙලා. පින්නතුනි මේ ගාථා ධර්මයේ තියෙන්නේ සංයුත්ත නිකාය කියන බණ පොතේ වංගීස සංයුත්තයට සම්බන්ධවයි. අපි මේ ගාථාව දේශනාවට එන්නට හේතු වෙච්ච අට්ටුප්පත්තිකය පොඩ්ඩක් විමසලා බලමු. ඒක ලස්සන බණ කතාවක්. අපි දන්නවා මේ පුරපසළොස්වක පොහොය දවසේ හිරු ටීවී හරහා එකතු වෙලා ඉන්නේ වැඩිහිටි අයම පමණක් නෙමෙයි. තරුණ අයම පමණක් නෙමෙයි. පුංචි පාසල් යන දූ දරුවන් පවා හිරු නාලිකාව හරහා එකතු වෙලා ධර්ම මානසිකාරයට පෙළ ගැසිලා ඉන්න බව අපේ කල්පනාව. ඒ නිසා මේ ගාථා ධර්මයට හේතු වෙච්ච ලස්සන බණ කතාවත් අපි සිහියට ගනිමු. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමේ වැඩ ඉන්නකොට බොහෝම දක්ෂතා තිබිච්ච අපූර්ව හැකියා තිබිච්ච තරුණෙක් හිටියා. මෙයාගේ නම තමයි ඔය වංගීස කියලා සඳහන් වුණේ.
මේ වංගීස තරුණය අරුම පුදුම දේවල් කරනවා. එයාට පුළුවන් පුදුම විචාමය වැඩක් කරන්න. මොනවද ඒක? හරියට ප්‍රාතිහාර්යයක් වගේ. ප්‍රාතිහාර්යත් පින්නතුනි කොටස් 3යි. මොනවද ඒ කොටස් 3? බලන්න. 이르දි ප්‍රාතිහාර්ය, දේශනා ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය. 이르දි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ මේ හිටපු ගමන් අන්තර්ධාන වන්ට පුළුවන්. ඒ වගේම මහ පොළවේ ඉඳගෙන සූර්ය මණ්ඩලයම අත ගන්නට පුළුවන්. මේ මහ පොළවේ ඉඳගෙන චන්ද්‍රයා අත ගන්නට ස්පර්ශ කරන්නට පුළුවන්. ඒ වගේම අවකාශී ගමන් කරන්නට පුළුවන්. දිය මත ගමන් කරන්නට පුළුවන්. ඔය වගේ මහා පුදුම බල ශක්තියක් මේ 이르දි ප්‍රාතිහාර්ය. ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ පින්නතුනි කෙනෙක් මවිතයටපත් වෙන গুপ্তමය දේ පෙන්නා සිටීම, ඒව සිදු කිරීම. දේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ බුද්ධ වචන අසිරිමත් දේශනා හොඳට තේරෙන්නට පැහැදිලි වන අයුරින් කෙනෙකුට දේශනා කිරීම, සාකච්ඡාවට භාජනය කරලා තේරුම් බේරුම් කර දීම. පින්නතුනි අපි යමු අර සිද්ධියට. මේ වංගීස තරුණයා මොකද කළ? පින්නතුනි මේ විචාමේ ක්‍රියාව. එයාට පුළුවන් ඕනෑම කෙනෙක් මිය ගියාට පසුව හිස් කබල ගෙනල්ලා දුන්නහම හිසට තට්ටු කරපු ගමම්ම කියනවා මෙයා නම් මැරිලා ගිහිල්ලා තියෙන්නේ අපායට කියලා. තව හිස් කබලකට තට්ටු කරලා කියාවි මෙයා තිරිසන් ලෝකයට ගිහිල්ලා සුනකෙක් වෙලා කියලා. ඊළඟට තට්ටු කරපු ගමන් කියාවි මෙයා නම් මනුෂ්‍ය ලෝකයට ගිහිල්ලා කියලා. මහා පුදුම හැකියාවක් මුළු දඹදිවම මවිතයටපත් කරපු කෙනෙක් මේ වංගීස තරුණයා. විජ්ජාමේ ක්‍රියාවේ ඒ කියන්නේ ආදේශනා ප්‍රාතිහාර්යේ කෙල්ල පැමිණි කෙනෙක් හැටියටයි මේ වංගීස තරුණයාව දඹදිව ප්‍රසිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේට පින්නතුනි මේ වංගීස තරුණයාගේ සිද්ධිය ආරංචි වුණා. ස්වාමින් වහන්සේලා ධම්සභා මණ්ඩපයේදී මේ වංගීස තරුණයාගේ අරුම පුදුම ක්‍රියාව ගැන සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේට දැන්නුවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කළා පින්වත් මහණෙනි වංගීස කරන ප්‍රාතිහාර්ය බොහෝම අවම දෙයක්. එයා ප්‍රාතිහාර්ය කළාට ඒක ආදේශනා ප්‍රාතිහාර්ය පමණයි. එතකින් එයාට මේ ජීවිතය සුවපත් කරගන්න අමාරුයි. සසර අඳුරටම යන කෙනෙක් ඕක ප්‍රමාණවත් නැහැ. ජීවිත එළිය දකින්න සසර සුවපත් වෙන්න කියලා මතක් කළා. පින්නතුනි මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කළා වංගීසට නිසිනියම පාර කියලා දෙන්න පුළුවන් වංගීස අපට මුණ ගැහුණොත් ස්වාමින් වහන්සේලා දායක කාරකාදීන් කොහොම හරි මේ වංගීසව බුදුහාමුදුරු ළඟට ගෙනාවා. වංගීසට බුදුහාමුදුරු කතා කරනවා. වංගීස ඇත්තද මේ ඔබ මහා පුදුම ප්‍රාතිහාර්යයක් කරනවා කියලා කියන්නේ? එහෙමයි බුදුහාමුදුරුවනේ මේ ලෝකේ මරුණ ඕනෑම කෙනෙක්ගේ හිස් කබලක් දුන්නොත් මම එකපාරක් තට්ටු කරලා කියනවා මෙයා කොහෙද ගිහිල්ලා ඉපදුනේ කියලා. ඒක මට වරදින්නේ නැතිව කරන්න පුළුවන්. ඒක මට තියෙන අසහාය හැකියාවක් කුශලතාවක් කියලා මතක් කළා.
ඒ වෙලාවේදී බුදුහාමුදුරු අහනවා පින්නතුනි වංගීසගෙන් වංගීස ඔබේ හැකියාව අපි පරීක්ෂා කරලා බලමුද මේ දැම්මම. වංගීස කැමති වුණා. බුදුහාමුදුරුවෝ පින්නතුනි මරුණු මිනිසුන් කිහිප දෙනෙක්ගේ හිස් කබල් කීපයක්ම ගෙන්න ගත්තා. එකක් දුන්න වංගීසට මෙන්න බලන්න වංගීස පුළුවන් නම් තට්ටු කරලා පරීක්ෂා කරලා කියන්න මේ මිනිස්සයා මැරිලා කොහෙද ගියේ කියලා. බලන්න පින්නතුනි මාපට ඇඟිල්ලෙන් තට්ටු කරපු ගමම කිව්වා අනේ බුදුහාමුදුරුවනේ කියන්න දුකයි මේ මිනිස්සෙක් උනාට මෙයා මැරිලා මෙන්න പ്രേත ලෝකෙට ගිහිල්ලා ඉන්නේ කියලා මතක් කළා. බුදුරජාණන් වහන්සේටත් හොඳට පේනවා. බුදුහාමුදුරුව මතක් කළා වංගීස ඔබ හරිම දක්ෂයි. ඔබ කිව්ව හරියටම හරි මේ මම දීපු හිස් කබල අයිති කෙනා പ്രേත ලෝකයටම ගිහිල්ලා මට පේනවා කියලා මතක් කළා. දෙවැනි හිස් කබලකුත් දුන්නා. වංගීස බලන්න මේ කෙනා කොහෙද ගියේ කියලා. වංගීස තරුණයා තට්ටු කළා මහපට ඇඟිල්ලෙන් ඒ දෙවන හිස් කබලට ඔන්න මතක් කරනවා අනේ බුදුහාමුදුරුවනි මෙයා ගැනත් හරීම දුකයි. මෙයා සුනකෙක් වෙලා නැත්තම් තිරස්චීන ලෝකයට ගිහිල්ලා බුදුහාමුදුරුවනි කියලා ඔන්න මතක් කළා. බුදුහාමුදුරුව ප්‍රශංසා කළා වංගීසට වංගීස ඔබ කිව්ව හරියටම හරි. මට පෙනෙනවා මේ හිස් කබල අයිති කෙනා ගිහිල්ලා තියෙන තිරස්චීන ලෝකයට. නැවතත් පින්නතුනි ඔන්න තුන්වෙනි හිස් කබලක් දුන්නා. වංගීස තරුණයා මේකට තට්ටු කරපු ගමන්ම කිව්වා බුදුහාමුදුරනි මෙයා නම් ආරක්ෂිතයි. මෙයා හොඳ ගමනක් ගිහිපු කෙනෙක්. මෙයා මනුස්ස ලෝකේම ඉපදිලා මනුෂ්‍යත්වය ආරක්ෂා කරගත්ත කෙනෙක් කියලා මතක් කළා. බුදුහාමුදුරුවෝ ඒක ස්ථිර කළා. වංගීස ඔබේ දැක්ම හොඳයි. ඔය උත්තර තුනම ඊටාම නිවැරදි පැහැදිලි කියලා මතක් කළා. පින්නතුනි ඔන්න හතරවෙනි හිස් කබලක් බුදුරජාණන් වහන්සේ වංගීසට දුන්නා. වංගීස බලන්න මේ මැරිච්ච කෙනා මේ හිස් කබල අයිති කෙනා කොහෙද ගියේ කියලා. පින්නතුනි වංගීස මාපට ඇඟිල්ලෙන් තට්ටු කළා කියන්න බෑ. නැවත වෙනත් ඇඟිලි වලිනුත් තට්ටු කළා හිස් කබලට කියන්න බෑ. කියා ගන්නට බෑ. තේරෙන්නේ නෑ. පෙනෙන්නේ නෑ. වංගීස අත කැඩෙන තරම් තට්ටු කළා පින්නතුනි හතරවෙනි හිස් කබල කොහේ ගියාද අයිති කෙනා කියලා සොයා ගන්නට බෑ. බැරි තැන වංගීසට හොඳටම දාඩිය දාන්න පටන් ගත්තා. අර වටේට හිටපු මිනිස්සු මූණින් මූණ බලනවා ඇයි මෙහිම උනේ? අවුරුදු ගණනාවක් වංගීස හරියටම කිව්වා. ඒ උනාට දැන් මේ එක හිස් කබලක් ගැන කියන්න බෑනේ කියලා පුදුමයටපත් වුණා. ඒ වෙලාවේ වංගීස බුදුහාමුදුරුවන් ළඟ ඇද්ද වැටිලා අඬලා මතක් කරනවා අනේ බුදුරජාණන් වහන්සේ මං හිතන් හිටියේ මේ ලෝකේ වටිනාම ශක්තිය මන් ළඟයි කියලා. මෙච්චර කාලයක් සෑම හිස් කබලකටම ඕනෑම එකකට තට්ටු කරපු ගමන් කියන්න පුළුවන් මැරිලා කොහෙද ගියේ කියලා. ඒ වුණත් බුදුහාමුදුරුවනේ මේ හතරවෙනි හිස් කබල නම් ඔබ වහන්සේ දීපු මට පෙනෙන්නේ නෑ ගිය තැනක් කියා ගන්නට බෑ. අනේ මගේ ශාස්ත්‍රයේ අඩුවක් තියෙන බව දැන් මට තේරෙනවා කියලා වංගීස මතක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වංගීසට කියනවා වංගීස ඔබේ ශාස්ත්‍රයේ අඩුවක් තියෙන ඇත්ත. හැබැයි ඕනෑම හිස් කබලක් ආයේ කවදාවත් වරදින්නේ නැති වෙන්න
තට්ටු කරපු ගමන් කියන්න මං ඔබට උගන්වන්න. අනේ බුදුහාමුදුරුවනි ඒක කියලා දෙනවනම් මම ඔබ වහන්සේ කියන ඕනෑම දෙයක් කරන්න. වංගීස ඒක එහෙම කරන්න බෑ. ඔබ ප්‍රවෘර්ඡා භූමියටපත් වෙන්න ඕන. මම දෙන කමටහන් අනුව ඔබ සිත වඩන්න ඕන කියලා මතක් කළා. ඒ වෙලාවේදී වංගීස දෙමව්පියන්ගේ කැමැත්ත ඇතිව පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේගේ කමඨහන් අනුව භාවනා කළා. හිත වැඩුවා පින්නතුනි බලන්න ත්‍රිවිද්‍යාපත් මහරහතන් වහන්සේ කෙනෙකු හැටියට සැනසුණා කියලා අසිරිමත් බලවත් භාවයකට හිත වැඩීමෙන් පත්තුන බව මේ දේශනාවේ සඳහන් වෙනවා. එතනයි වංගීස කියන්නේ උබ්බේ නිවාසං ඡානාමි. අනේ බුදුහාමුදුරුවනි ඔල්ලු කටු වලට හිස් කබල් වලට තට්ටු කරලා නෙමි දැන් මට පෙරවිසු කඳ පිළිවෙල මා කොහේ හිටියද කියලා පේන්න පටන් ගන්නවා. හරිම පුදුමයි. දිබ්බ චක්කුම් විශෝධිතං. අනේ බුදුහාමුදුරුවනි මෙතන ඉන්න මට මේ ලෝකේ විවිධ තැන්වල සිදුවන ක්‍රියා පේනවා. හරිම අසිරිමත් බුදුහාමුදුරුවනි. චේතෝ පරියාය කෝවිදෝ චේතෝ පරිය ඥානය මට හොඳට ලැබිලා තියෙනවා. ත්‍රිවිද්‍යාවන්ටපත් වුණා. හරිම අසිරිමත් ගමනක්. දැන් බුදුහාමුදුරනේ මම විශාරද භාවයටපත් වුණා. ශාසන කරෝ මේ ශාසන කාර්යයෙහිම නිරත වෙච්ච කෙනෙක් බවටපත් වුණා. ඕවාද පතිකරෝ බුද්ධ අවවාදයේ විතරක්ම පිළිපදින කෙනෙක් බවටපත් වුණා. තින්න විචිකිච්ඡෝ සැක සංකා කිසිම දෙයක් නැති බවටපත් වුණා. විගත කතංකතෝ වාද විවාද සැක සංකා මුකුත්ම නැ මගේ හිත සුවපත් වුණා. වේසාරජ්ජප්පත්තෝ විශාරද භාවයක් දැනෙනවා. අපරපච්චයෝ සත්තු ශාසනේ වෙන්න කිසිම ශාස්ත්‍රු ශාසනයක අන්‍ය ශාසනයක පිහිටක් මට අවශ්‍ය නෑ බුදුහාමුදුරනි කියලා ප්‍රීති උදානයක් හැටියටම මේ ගාථාව සිහිපත් කළා. මේකෙන් පේනවා නේද පින්නතුනි මේ ලෝකයේ තියෙන ඕනෑම ශක්තියකට වඩා හිත බලවත් කිරීමෙන් පුදුමාකාර ශාන්තියක් ලැබෙන බව ඕනෑම බලයකට වඩා චිත්ත බලයෙන් විශාරද භාවයටපත් වෙන්න පුළුවන් බව අපට තේරෙනවා. ඒ නිසා පින්නතුනි මේ සසර දුක්ගිනි නිවන්න සසර විඩාම නැති කරගන්න අපි අපේ සිත ක්‍රමාන්විතව බලගැන්විය යුතුමයි. මේ සඳහා අවශ්‍ය කරන පින්නතුනි ධර්මමය උපමා ධර්මමය අවවාද අපිට කොයිතරම් ධර්මයේ තුල තියෙනවද? කෙනෙක් හිතන්න පුළුවන් අනේ මම ගොඩාක් පව්කම් කරපු කෙනෙක්. ගොඩාක් පව්කම් කරපු නිසා මගේ සිත ධර්මයට ඇලෙන්නේ නැහැ. මගේ සිත තුල පාපී සිටිවිලි බොහොම වැඩි. ඒ නිසා මට ධර්මයෙන් සුවපත් වෙන්න බෑ කියලා හිතන්නත් පුළුවන්. ඔබ එහෙම හිතන්න එපා පින්නතුනි. යම් කිසි කෙනෙකුට නිතරම පහළවන්නේ පාපී සිටිවිලි නම් මේ වගේ දේශනාවන්ට නිතර සිත යොමු කරලා ඔබට පුළුවන් පින්නතුනි ඒ සිත පාපින් මුදා ගන්න. බලන්න මේ පාපය නැති කරන්නට කුසලයේ අපට වඩන්න පුළුවන්. අපුඤ්ඤ චිත්තං චලෙන්ති කම්පෙන්ති ති කුසල. මේ පුණ්‍යමය නොවන පාපී සිටිවිල්ල හොලවලා කම්පා කරලා භීතියටපත් කරලා පින්නතුනි හිත හදා ගන්න පුළුවන් කුසලමය සිටිවිල්ලකින්. ඒ නිසා පින්නතුනි පාපී සිත කුසලයෙන් අපි නසනවා නම්
එතන තමයි අපේ සසර ගමන නවතාගෙන සිහිල් භාවයේ ලබන්නට අපට මඟ පෑදෙන්නේ. පින්නතුනි, ඔබ හොඳට අහලා ඇති තවත් බුද්ධ දේශනාවක්. දවසක් බුදුහාමුදුරුවෝ ලුණු කැටයක් සහ වතුර භාජනයක් ගෙන්නා ගන්නවා. පින්නතුනි, ස්වාමින් වහන්සේ නමකට මතක් කරනවා මේ ලුණු කැටය වතුර භාජනයට දමන්න කියලා. ඒ ස්වාමින් වහන්සේ ලුණු කැටය වතුර භාජනයට දමනවා. ඊළඟට ඒ වතුර පොඩ්ඩක් දිවගාල බලන්න කිව්වා. එහෙම කළා. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා, පින්වත් මහණ, මොන රසක්ද දැනෙන්නේ? අනේ පින්වත් බුදුරජාණන් වහන්සේ, ලුණු රහ තමයි දැනෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත කියනවා උපකරණ ක්‍රමයේ භාවිතා කරමින්, ඒ ස්වාමින් වහන්සේට ලුණු කැටයක් නෙමෙයි ලුණු අහුරක්ම ළඟ තියෙන ළිඳට දමන්න කියලා. ඒ ළිඳට ස්වාමින් වහන්සේ ලුණු අහුරක්ම දානවා. අපි වුණත් පින්නතුනි, ළිඳෙහි උල්පත් ජලය පිරිසිදු කරගන්නට ළිඳක් පිරිසිදු කරපු වෙලාවේ ළිඳක් ඉහිපු වෙලාවක ලුණු වගේ දේවල් ළිඳට දානවා. පින්නතුනි, මෙහිම ස්වාමින් වහන්සේ ලුණු දැම්ම ළිඳට. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණ, ළිඳේ වතුර ටිකක් අරගෙන පොඩ්ඩක් දිවගා බලන්න, පානී කරන්න. ස්වාමින් වහන්සේ දිවගා බලනවා ළිඳේ වතුර. පින්නතුනි, ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ අහනවා, මහණ, ළිඳේ වතුරත් ලුණු රහයිද කියලා. ස්වාමින් වහන්සේ මතක් කරනවා, අනේ බුදුහාමුදුරුවනේ, බේසමේ වතුර නැත්තම් අර ලුණු කැටයක් දාපු භාජනයේ වතුර ලුණු රහයි, ළිඳේ වතුර ලුණු රහ නෑ කියලා මතක් කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා, මහණ, ලුණු කැටය දාපු භාජනයේ වතුර ලුණු රස වෙන්නත් ළිඳේ වතුර ලුණු රස නොදැනෙන්නත් හේතුව කුමක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ මතක් කරනවා, බුදුහාමුදුරනේ, භාජනයේ වතුර තිබුණේ ටිකයි. ඒ නිසා ලුණු කැටය දැම්මට පසුව භාජනයේ වතුර ටික නිසා ලුණු රහ තේරෙනවා. ළිඳේ වතුර ඊට වඩා ගොඩාක් තියෙනවා. ළිඳකට ලුණු කැටයක් දෙකක් තියා ලුණු අහුරක් දැම්මත් තේරෙන්නේ නැත්තේ වතුර වැඩිකම නිසා කියලා මතක් කළා. මෙන්න මේ අනුව බුදුහාඳුරෝ පැහැදිලි කරනවා, මහණෙනි, යම්කිසි නිතර ධර්මයට සිත වඩන කෙනා, ධර්මයේ කැඩපතක් කරගෙන ජීවිතයේ බලන කෙනා, හිත බලන කෙනා, පින් කරන කෙනා අතින් යම්කිසි පාපී දෙයක් සිද්ධ වුණොත් ඒක හරියට ළිඳකට ලුණු ටිකක් දැම්ම වගේ ඒක ඒ තරම්ම තදින් ගැඹුරින් තේරෙන්නේ නැහැ. නමුත් පින්නතුනි, නිතරම පාපේ ඉන්න කෙනා පොඩි පවක් කළත් ඒ ජීවිතයට ඒ පාපේ උස්සන්න කරන්නේ කොහොමද? අර පුංචි භාජනයේ වතුරට ලුණු කැටයක් දෙකක් දැම්මහම ඒ ලුණු රහ හොඳට දැනෙනවා වගේ. එනිසා ඔබ සතුටු වන්න. පොහොයදා සිල් සමාදන් වෙන්න ඔබ, පොහොයදා බණ අසන ඔබ, පොහොයදා භාවනා කරන ඔබ, චිත්තභ්‍යාස පුහුණුවේ යෙදෙන ඔබ තුල සාල පිං කඳක් පුණ්‍යමය සිතිවිලි රාශියක් එකතු වෙනවා. ගොඩක් පිංකම් කරන කෙනාගේ සිත තුල ඉඳලා හිටලා පාපී චිත්තයක් මතු වුණාට ඒ පවිතු සිතින් ඔබේ කුසලය නසන්ට පුළුවන් කමක් නැහැ. කුසල් සිත වැඩි නිසා පාපී සිත යට කරගන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා පින්නතුනි, හිත හදන කෙනා, සසර සුවපත් භාවයේම බලාපොරොත්තු වෙන කෙනා, ආර්ය මාර්ගයේ කැමති වෙන කෙනා මෙන්න මේ විදිහට නිතර ධර්ම කාරණා සිතින් විමසන්න,
කුසලයෙහිම යෙදෙන්න කියලා බුදු පියාණන් වහන්සේ අවවාද කරනවා. පින්නතුනි, ඔබට හිතෙන්න පුළුවන් මේ සිතට එන සිතිවිලි ඒ තරම් සලකන්ට ඕන නෑ. මේ පුංචි සිතිවිල්ලකට අපිව විනාශ කරන්න පුළුවන්ද කියලාත් හිතන්න පුළුවන්. එහෙම නැත්තම් පුංචි හොඳ සිතිවිල්ලකට අපේ ගමන සුවපත් කරන්න පුළුවන්ද කියලාත් හිතෙන්න පුළුවන්. මට මේ වෙලාවේදී මතක් වෙනවා උපනිෂද් දර්ශනයේ උපනිෂද් සාහිත්‍යයේ පින්නතුනි ලස්සන උපමාවක්. එතනත් පින්නතුනි නුග ගහක උපමාවක්. න්‍යග්‍රෝධ ඵල උපමාවට අපි සිත යොමු කරමු. දවසක් එක්තරා නායක ඍෂි ගුරුවරයෙක් පින්නතුනි උද්දාලක කියලා ශ්වේතකේතු කියන ශිෂ්‍යයා කැඳවනවා. මෙයාට විශ්වාස නැහැ මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැති අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ශුද්ධාත්මනු බ්‍රහ්මන් ගැන. පින්නතුනි නොපෙනෙන දේ තුල මහ ශක්තියක් තියෙන්න පුළුවන් කියලා ශිෂ්‍යයාට විශ්වාසයක් නැහැ. ඒ නිසා ගුරුවරයා කතා කළ ගෝලයට ගිහිල්ලා කිව්වා ඔබට පේනවද මේ විශාල නුග ගහ? එහෙමයි ගුරුතුමනි, හොඳට පේනවා. එහෙනම් ඒ ගහෙන් වැටුණ අර නුග ඵලයක් ගේන්න කියලා මතක් කළා. නුග ගෙඩියක් ගෝලය අරගෙන ආවා. කිව්වා ඕක දෙකට පලන්න. දෙකට පැලුවා. දැන් මොනවද දකින්නේ කිව්වා. පුංචි පුංචි බීජ දකින්නවා කියලා කිව්වා. ඒ බීජයක් පුංචි බීජයක් ඔබ දැකලා ඇති අබ ඇටයක් වගේ දෙකට පලන්න කිව්වා. ඒක පැලුවාම ඇහුවා මොනවද දැන් පේන්නේ කියලා. පුංචි පුංචි ඇහැට පෙනෙන නොපෙනෙන මට්ටමේ පුංචි සියුම් අණු තමයි පේන්නේ කියලා මතක් කළා. පස්සේ ගුරුතුමා පැහැදිලි කරන ගෝලයට බලන්න මෙන්න මේ පුංචි අණුවක් වගේ තියෙන පුංචි බීජයෙහි ප්‍රතිඵලයක් තමයි මේ මහ විශාල සද්දන්ත සාර භාර නුග වෘක්ෂය. ඔබ විශ්වාස කරනවද මේ බීජයෙන් මේ මහා නුග රුකාව කියලා? අනේ ගුරුතුමනි, එහෙම මම විශ්වාස කරනවා කියලා මතක් කළා. එහෙනම් ගුරුවරයා මතක් කරන ඔබ තේරුම් ගන්න අපට ඇහැට නොපෙනෙන සියුම් ශක්ති තුල මේ වගේ මහා විශාල ශක්ති පෙන්වන්න පුළුවන් බව මතක් කළා. මේකෙදි අපට බෞද්ධ ක්‍රමයට තේරෙනවා පින්නතුනි, සිත තුල උපදින පුංචි කර්මමය චිත්තක්ෂණයක අපේ සසර සුවපත් කරන්නත් සසර දුබල කරන්න පල්ලෙහාට හෙලන්නට පුදුමාකාර ශක්තියක් තියෙනවා. පාපී චිත්තක්ෂණයක පාපී බවට අපිව වහා හෙලන්න පුළුවන්. පුණ්‍යමය චිත්තක්ෂණයකින් අපිව මහා පුණ්‍යවන්ත භාවයකට, සෝතාපන්න භාවයට, සකදාගාමි භාවයට, අනාගාමි භාවයට, අරිහත් භාවයට හරියට වංගීස තරුණයා ත්‍රිවිද්‍යාපත් මහරහතන් වහන්සේ කෙනෙකු හැටියට බුද්ධ අවවාදයේ බුදු රජාණන් වහන්සේ දුන් කමඨහන ගැළපීලා ගියා වගේ ඒකම කමඨහන වැඩිමින් ත්‍රිවිද්‍යාපත් මහරහතන් වහන්සේ කෙනෙක් වුණා වගේ මේ අපේ සිත තුල කුසලමය චිත්තක්ෂණයට සිතට කොයිතරම් බලයක් තියෙනවද? පින්නතුනි, ඔබට හොඳට මනුස්ස ජීවිතයක් ලැබුණේ පෙර ඔබේ සිතක පුණ්‍යමය බලය නිසා, පුණ්‍යමය සිතක් නිසා, පුණ්‍යමය ක්‍රියාවක් නිසා. ඇස් නොපෙනෙන අය මේ සමාජයේ ඉන්නව කොයිතරම්ද? සමහර පුංචි දරුවෝ අඬනවා. අනේ අම්මේ යාළුවෝ කියනවා ලෝකේ හරි ලස්සනයි කියලා. ලස්සන මල් පිපිලා තිනවා කියලා කියනවා. ඒ මල් පාටයි කියලා කියනවා. අම්මේ මල් බොහොම මෙලෙක් බව නම් මගේ අතේ ඇඟිලි තොඩවල් වලට තේරෙනවා. ඒ වුණාට මේ ලස්සන කියන්නේ මොකක්ද? පාටයි කියන්නේ මොකක්ද කියලා මට තේරුම් කරලා දෙන්න කියලා අඬන ළමයි ගැන
ඔබ පොතපතෙත් අහලා තියෙනවා. පින්නතුනි බලන්න අන්ධ භාවයේ කොයිතරම් දුක්ඛිතද. කෙනෙක් අන්ධ වෙන්නත් ඔබ අන්ධ නොවෙන්නත් හේතු උනේ සිත තුළ ඉපදුන සිතිවිලිමයි. පාපී සිතිවිලි අපිව පාපී බවට ගෙනියනවා. පුණ්‍යමය සිතිවිලි වලින් අපිව සුවපත් කරනවා. මේ සිතිවිල්ලක බලය හරියට පුංචි නුග ගෙඩියක් තුල තිබිච්ච පුංචි ඇහැට නොපෙනෙන තරම් අර බීජයක් මහා සද්ධාන්ත නුග වෘක්ෂයක් හදන්න වගේ ඇති කරන්න වගේ අපිව පහළට හෝ ඉහළට ගෙනියනවා. එනිසා පින්නතුනි හිත පිළිබඳව සැලකිලිමත් වීම හරියට වටිනවා. මේ ආධ්‍යාත්මික මාර්ගයේ පින්නතුනි සුවපත් කරගෙන අපට යන්න දෙන්නේ නැහැ මේ සප්තවිධ පරියුත්ථාන. අපේ අටුවාවේ පැහැදිලි කරනවා වටිනා ධර්ම කාරණයක් අපි එතැනට සිත වෙලාවේ හැටියට යොමු කරමු. මොනවද පින්නතුනි මේ සප්තවිධ පරියුත්ථාන? අර වංගීස තරුණයා කමඨහන් වඩලා මේ පරියුත්ථාන යට කළා. මොනවද මේ පරියුත්ථාන? කාම පරියුත්ථාන, පටිඝ පරියුත්ථාන, මාන පරියුත්ථාන, දිට්ඨි පරියුත්ථාන, විචිකිච්ඡා පරියුත්ථාන, භව රාග පරියුත්ථාන සහ අවිච්ඡා පරියුත්ථාන. පරියුත්ථාන කියන එකේ තේරුම මේ නැගී සිටීම, මතුවීම, ඉදිරියට ඒම. පින්නතුනි මේ කාම පරියුත්ථාන කියලා කිව්වේ කාම සිතිවිලි වලින් අපේ ආධ්‍යාත්මික වටිනා සිතිවිලි වසා ගන්නවා. ඒ නිසා අපේ කාම රාග සිතිවිලි ධර්මානුකූල ක්‍රියා මගින් යට කළ යුතුයි, මතුවෙන්නට උඩ නොදී. දෙවැනි එක තමයි පරිඋත්ථානයේ පටිඝ පරිඋත්ථාන කියන්නේ කෝපයේ ආවේශය. බලන්න කෝපයේ නැගී සිටියොත් අරහත් සිතක් යට වෙන්න පුළුවන්. ඒ හැදෙන අරහත් සිත විනාශ වෙන්නට පුළුවන්. බලන්න දෙවියෙකුට වුණත් චුත වෙන්න කරුණු කාරණා කීපයක් තියෙනවා. මොනවද? ආහාර ක්ෂය බවට පත්වීම, ආහාර ඉවර වෙලා. ඒ වගේම වැදගත්ම කාරණේ පින්නතුනි ආයුක්ඛය, ආයුෂ ඉවර වෙලා. ඒ වගේම කෝපාවේශ, කෝපෙන් දැඩිව සිත අරක් ගත්තාම දෙවියෙකුට වුණත් දිව්‍ය භාවයෙන් චුත වෙන්න හේතු වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික ගමනක් යන කෙනෙකුට, යෝගාවචරයෙකුට, හිත හදන කෙනෙකුට මේ පටිඝයේ පරිඋත්ථානය බොහෝම විනාශකාරී. පින්නතුනි මාන පරිඋත්ථානය කියන්නේ මේ මනින්නට පටන් ගන්නවා. හීන මාන, සදිස මාන, සෙය්‍ය මාන. මේ විදිහට විවිධාකාරයෙන් මැනීම නිසා ආධ්‍යාත්මික චිත්තය යට යනවා. ඊළඟට දිට්ඨි පරිඋත්ථාන කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස් වල සිටිවිලි වල නැගී සිටීම. ඒක සසර ජය ගන්නට බාධාවක්. විචිකිච්ඡා පරිඋත්ථාන කියලා කියන්නේ සිත තුල සැක සංඛා පහළ වෙනවා. බුද්ධ ආදී අටතැන්හි සැකේ ඇති වෙනවා. පින්නතුනි හානි කරයි ආධ්‍යාත්මික චිත්තයට. භව රාග පරිඋත්ථාන. ඒ කියන්නේ පින්නතුනි නැවත නැවත මනුස්ස ජීවිතවලට යන්න, දිව්‍ය භවයන්ට යන්න, බ්‍රහ්ම භවයන්ට යන්න සිත තුල කෙලෙස් ඇති වෙනවා. පින්නතුනි මේ සඳහන් කරන කරුණු කාරණා 7 සසර ගමන දික් කරන්නට හේතු වෙනවා. කෙටි කරන්නට නම් මේ සප්තවිධ පරිඋත්ථාන වල නැගී සිටීම අපි බාධා කළ යුතුමයි. නැවත අපි සිහියට ගත්තොත් කාම රාග පරිඋත්ථාන, පටිඝ පරිඋත්ථාන, මාන පරිඋත්ථාන,
දිට්ඨි පරිඋත්ථාන, විචිකිච්ඡා පරිඋත්ථාන, භව රාග පරිඋත්ථාන සහ මේ අවිච්ඡා පරිඋත්ථාන කියන කරුණු හත තමයි සප්තවිධ පරිඋත්ථාන. පරිඋත්ථාන කියලා කියන්නේ නැගී සිටීමයි. සසර ගමන දික් කරන්නට හේතු වෙනවා. ඒ නිසා පින්නතුනි මේ සිත තුළ මතුවන සප්තවිධ පරිඋත්ථාන අපි යට කරගත්තොත්, නැගී සිටීම බාධා කළොත්, වංගීස තරුණයා වගේ අර වෙනත් අතිරේක අරමුණු වලින් Taman ජීවිතය දිනුවා කියලා හිතන්නේ නැතිව පූර්ණ අවබෝධයට ත්‍රිවිද්‍යාපත් භාවයෙන් මහරහත් භාවයෙන් සුවපත් වෙන්නට පුළුවන් බව ඔබට හොඳටම තේරෙනවා. කෙනෙක් හිතන්නට පුළුවන් අපට ඒ ශක්තිය නැතිද? පින්නතුනි, හැම කෙනෙක් ළඟම පුදුමාකාර ශක්තියක් තියෙනවා. මුලින් සිහිපත් කළා වගේ දවසක අපි හැමෝම මහරහත් භාවයෙන් සැනහෙන්නේ අපි ළඟ අපේ සිත තුළ කෙලෙස් වලින් වට වෙලා ක්ලේශයන්ගෙන් වැහිලා තියෙන මේ අරහත් බීජය මෝදු කරගත්ත දවසට. අරහත් බීජය පින්නතුනි මෝදු කරගන්නට, පැල කරගන්නට දම් අමා පෙන් තමයි අවශ්‍ය. සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන්නේ ඒ බීජය පැල කරගන්නට පුදුමාකාර ශක්තියක්. අර සංස්කෘත ශ්ලෝකයකත් ලස්සන අදහසක් එනවා. ඒකත් අපි සිහියට ගනිමු. ආමන්ත්‍ර මක්ෂරන් නාස්ති නාස්ති මූල මනෞෂධම් අයෝග්‍යෝ පුරිෂෝ නාස්ති යෝජක తත්‍ර දුර්ලභ. බලන්න පින්නතුනේ, අමන්ත්‍ර මක්ෂරන් නාස්ති. ඒ කියන්නේ මන්ත්‍රයකට නොගන්න අකුරක් භාෂාවේ නැතිලු. අමන්ත්‍ර මක්ෂරන් නාස්ති නාස්ති මූල මනෞෂධම්. ඒ වගේම බෙහෙතකට නොගන්න පැලෑටියක් මුලක් මේ ගහක් නැතිලු. අමන්ත්‍ර මක්ෂරන් නාස්ති නාස්ති මූල මනෞෂධම් අයෝග්‍යෝ පුරිෂෝ නාස්ති. නුසුදුසුයි කියලා පැත්තකට දාන්න, පැත්තකට යන්න, අයින් කරන්න මේ ලෝකෙ මිනිස්සුනේ. හැම කෙනෙක් තුළම පුදුමාකාර ශක්තියක් තියෙනවා. හැබැයි යෝජක తත්‍ර දුර්ලභ. බලන්න පින්නතුනි, අකුරු තිබුණට හැමෝටම මන්ත්‍ර හදන්න බෑ. ගස් පැලෑටි තිබුණට හැමෝටම බෙහෙත් හදන්න බෑ. අන්න ඒ වගේ පුද්ගල ශක්්‍යතා තිබුණට, ඒ ශක්ති තිබුණට හොඳම ශක්තිය හොඳම විදිහට හොඳම ආකාරයෙන් ධර්ම මාර්ගය කරහා යොදා ගන්නට වාසනාව ලැබෙන්නේ නැහැ. ඒකයි කිව්වේ යෝජක తත්‍ර දුර්ලභ. පින්නතුනි, එහෙත් මේ පරියත්ති ශාසනයේ වටහාගෙන ඔබට පුළුවන් නම් එය පටිපත්තියට නගා, ඒ කියන්නේ පිළිවෙතට අන්න පටිවේද බවට පත්වන්නට මාර්ගයේ විවර වෙනවා. එසේනම් පින්නතුනි, ඔබේ මනුෂ්‍යත්වයේ වටිනාකම දුර්ලභ භාවය ඔබ කල්පනා කරන්න. ධර්මයේ දුර්ලභ භාවය ගැන කල්පනා කරන්න. හදන සිතක, භාවිත සිතක අසිරිමත් භාවය ගැන ඔබ හිතන්න. පින්නතුනි, 이르දි ප්‍රාතිහාර්යයට වඩා, ඒ වගේම විද්‍යාත්මක විචාමය ඒ ප්‍රාතිහාර්යයට වඩා දේශනා ප්‍රාතිහාර්ය ගැනම විශ්වාසයේ තබන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවත් එයමයි. වංගීස තරුණයාට මග පැටලෙන්නේ නැති, ඒ වගේම මගට බාධා වෙන්නේ නැති අසිරිමත් මගකින් සුවපත් වන්නට ලැබුණේ, ත්‍රිවිද්‍යාපත් වලටපත් උනි, මහරහත් භාවයෙන් සැනහුණි. පින්නතුනි, සිය සිතෙහි බලය හොඳම තැන, හොඳම ගුරුවරයෙක්ගේ අනුශාසනාව යටතේ හොඳම ආකාරයෙන් යොදාගත් නිසා, එනිසා මේ පුරපසළොස්වක පොහොය දවසේ මේ සිත තුළ මතුවෙන පරිඋත්ථාන
වහා නැති කරන්න, ක්ලේශ ධර්ම නැති කරගන්න, කුසල සිතිවිලි වලින් පාපී සිතිවිලි යටපත් කරගන්න, පුරපසළොස්වක පොහොය දවසේ අහසේ පායන පුන්සඳ වගේ බලන්න කළුවර නැති කරගෙන වලාකුළු සිඳ බිඳගෙන ප්‍රදේශයේ එලිපෙහෙලි කරන්නට වගේ ආලෝකමත් කරන්න වගේ ප්‍රභාස්වර කරන්න වගේ ඔබේ සිතත් ධර්මෙන් ආලෝකමත් කරන්න. ඒ ආලෝක ගමනින් සසර මග නැති කරගන්නට, මොහඳුර නැති කරගන්නට, නිවනින් සැනහෙන්නට අද කළ මේ පින්කමත් හේතු වාසනාම වේවා කියලා ඔබ අදිෂ්ඨාන කරගන්න. කෙලෙස් වෙනසීවා, සත් සිත් නිවේවා, රෝග දුරු වේවා, හැමට යහපත උදා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි.